ලියන මාතෘකාව අදාළ පාඩමක් දුෂ්ටාවිතාව 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 හරි මෙහෙමයි මේක ගැන මීට කලින් පාඩමකදී පොඩි සම්බන්ධයක් තියෙනවා. එහෙම එකපාරට මතක් වෙයිද දන්නේ නැහැ. මොකද ඔයා නිතරම පාඩම් කරන නිසා ගොඩක් කරුණු ඔළුවේ තියෙන විෂය කරුණු එතකොට සමහර ඒවා පැටලෙනවා. නේ? දුෂ්ටාවිතාව අපිට ඊට කලින් සම්බන්ධ වෙන්නේ මොන පාඩමේදීද? ওই වචනේ සෙට් වෙන්නේ බර්නෝලි වලදී. බර්නෝලි ප්‍රමේය කරනකොට කියනවා අසම්පීඩ්‍ය අනාකූල අනවරත දුෂ්ටාවී බල නැති. හරිනේ? එතකොට බර්නෝලි ප්‍රමේය යොදනකොට කෙලින්ම කියන්නේ දුෂ්ටාවී බල නැති කියලා. හරිනේ? මේ පාඩමේ කතා කරන්නේ දුෂ්ටාවී බල. හරිද? එතකොට බර්නෝලි ප්‍රමේයදී තමයි මේ වචනේ මුලින්ම සෙට් වෙන්නේ. දුෂ්ටාවී. අද කතා කරන්නේ දුෂ්ටාවීතාව ගැන. බර්නෝලි ප්‍රමේය කරනකොට අපි කිව්වා මෙන්න මෙහෙම දෙයක්. එකිනෙක ස්පර්ශ වෙලා තියෙන තරල ස්තර දෙකක් ගත්තොත් එකිනෙක ස්පර්ශ වී පවතින තරල ස්තර දෙකක්. මේ තරල ස්තර දෙක අතරේ සාපේක්ෂ චලිතයක් ඇති වුණා. මෙයා නිසලයි. නිසල ස්තරයට සාපේක්ෂව අනිත් ස්තරය චලනය වුණා. ස්තර දෙක අතරේ සාපේක්ෂ චලිතයක් ඇති වුණොත් ඊට විරුද්ධව සාපේක්ෂ චලිතයට විරුද්ධව පෘෂ්ඨ අතරේ ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙනවා කියලා. තරල ස්තර අතරේ සාපේක්ෂ චලිතයක් ඇති වුණොත් එම සාපේක්ෂ චලිතයට එරෙහිව තරල ස්තර අතරේ ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. මේ අද පාඩම නෙමෙයි බර්නෝලි. ඒ වගේ තරල ස්තර අතර ක්‍රියාත්මක වන ප්‍රතිරෝධී බල වලට අපි කිව්වේ මොනවා කියලාද? දුෂ්ටාවී බල කියලා කිව්වා. හරිද? ඒ වගේ දුෂ්ටාවී බල ලබා දීම තරල වලට තියෙන හැකියාව. ඒ වගේ ප්‍රතිරෝධී බල දුෂ්ටාවී බල ලබා දෙන්න තරල වලට හැකියාවක් තියෙනවා. ඒ දුෂ්ටාවී බල ලබා දීමේ හැකියාව තරලවල ගතිගුණයක්. දුෂ්ටාවී බල ලබා දීමේ හැකියාව තරලවල ගතිගුණයක්. අන්නේ ගතිගුණයට අපි කියන්නේ මොකද්ද? දුෂ්ටාවීතාව කියලා. හරිනේ? සාපේක්ෂ චලිතයට එරෙහිව දුෂ්ටාවී බල ලබා දීමේ හැකියාව තරලයේ සතු ගතිගුණයක්. එම ගතිගුණය තමයි දුෂ්ටාවීතාව කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? මාතෘකාවලිවද ලියන්න මේව. එකිනෙක ස්පර්ශ වී පවතින තරල ස්තර දෙකක් අතර එකිනෙක ස්පර්ශ වී පවතින තරල ස්තර දෙකක් අතර සාපේක්ෂ චලිතයක් පවතින විට සාපේක්ෂ චලිතයක් පවතින විට එම සාපේක්ෂ චලිතයට එරෙහිව තරල ස්තර අතර
තරල ස්තර අතර ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වේ. ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වේ. ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වේ. එම ප්‍රතිරෝධී බල හඳුන්වන්නේ දුෂ්ට්‍රාවී බල ලෙසයි. එම ප්‍රතිරෝධී බල හඳුන්වන්නේ දුෂ්ට්‍රාවී බල ලෙසයි. එම ප්‍රතිරෝධී බල හඳුන්වන්නේ දුෂ්ට්‍රාවී බල ලෙසයි. එසේ දුෂ්ට්‍රාවී බල ලබා දීමට තරල සතුවන හැකියාව තරලයේ ගතිගුණයකි. තරල සතුවන හැකියාව තරලයේ ගතිගුණයකි. එය හඳුන්වන්නේ දුෂ්ට්‍රාවීතාව ලෙසයි. එය හඳුන්වන්නේ දුෂ්ට්‍රාවීතාව ලෙසයි. සියලුම තරල වරහන් ඇතුලේ ද්‍රව සහ වායු තරල කිව්වම ද්‍රව වායු දෙකමයි තියෙන්නේ. සියලුම තරල වරහන් ඇතුලේ ද්‍රව සහ වායු දුෂ්ට්‍රාවී ගතිගුණ පෙන්වීම කරයි. දුෂ්ට්‍රාවී ගතිගුණ පෙන්වීම කරයි. දුෂ්ට්‍රාවී ගතිගුණ පෙන්වීම කරයි. දුෂ්ට්‍රාවීතාව උෂ්ණත්වය සමගද වෙනස් වේ. දුෂ්ට්‍රාවීතාව උෂ්ණත්වය සමගද වෙනස් වේ. හරිද? දැන් චුට්ටක් අහගන්න. දැන් මේක අපිට පුළුවන් පැහැදිලි කරන්න මේ වගේ පැණි ගත්තොත් ටිකක් උකුයි වතුරට වඩා. ඒ උකු ගතියට හේතුව දුෂ්ට්‍රාවීතාව. ස්තර අතරේ තියෙන ප්‍රතිරෝධී බල. හරිද? ස්තර අතරේ තියෙන ප්‍රතිරෝධී බල තමයි ඒකට හේතුව. ඒ උකු ගතිය එන්නේ ඒ නිසා. අපි පැණි රත් කරොත් උෂ්ණත්වය වැඩි කරොත් උකු ගතිය වැඩි වෙනවද අඩු වෙනවද? පැණි රත් කරොත් උකු ගතිය අඩු වෙනවද වැඩි වෙනවද? හරි කවුරුත් නැහැ. තව දවස් කීපයකින් අවුරුද්ද හදපන් කැවිලි රත් කරපන් පැණි. ඕක හරියන්නේ නැහැ. උඹලට කිසිම සාමාන්‍යයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අම්මා ගෙදර අවුරුද්දට කැවිලි හදනවා. ගොඩක් අය පැණි රත් කරනවා, සීනි උණු කරනවා, අම්මා ඒ වැට්ටික් කරනවා. උඹ කාමරේට වෙලා ෆෝන් එක ඔබටම. උඹ ඇත්තරම දන්නේ නැහැ පැණි රත් කරාම උකු ගතිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. හරිනේ? අනාගතයේදී උඹ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම පොඩි යවුන් කැවිලි හදනකම් බලන් ඉන්නවා. උඹ ෆෝන් එක ඔබ.
ඕක නෙවෙයි. බය වෙන්න එපා. අනාගතේ නම් හරිම පැහැදිලි. හරි ඒක අවුලක් නැහැ. අමතක කරන ඒ කතාව සම්පූර්ණයෙන් අමතක කරන්න. පැණිත් නැහැ, උකුත් නැහැ, කැවිලිත් නැහැ. හරිද? අමතක කරන්න. අවුරුද්දට පොඩ්ඩක් බලපන් එක. රත් කරනකොට පැණිවල උකු ගතියට මොකද වෙන්නේ? ඒ උකු ගතියට හේතු වෙන්නේ දුෂ්ශ්‍රාවිතාව. ස්තර අතර තියෙන ප්‍රතිරෝධී බල. රත් කිරීමත් එක්ක ප්‍රතිරෝධී බල වැඩි වෙනවද අඩු වෙනවද කියලා හිතලා බලන්න. හරිනේ? අලුත් ඡේදකෙන් ලියන්න මේක. දැනුමෙන් සන්නද්ධ දරුවෝ සෙට් එකක් හොඳයි. නියමයි. ලියන්න මේක. සැබවින්ම දුෂ්ශ්‍රාවී බල ක්‍රියාත්මක වන්නේ සැබවින්ම දුෂ්ශ්‍රාවී බල ක්‍රියාත්මක වන්නේ තරල ස්තර අතරයි. තරල ස්තර අතරයි. තරල ස්තර අතරයි. නමුත් තරල තුලින් වස්තුන් චලනය වන විට තරල තුලින් වස්තුන් චලනය වන විට තරල තුලින් වස්තුන් චලනය වන විට එම වස්තුන් මත තරලයෙන් ප්‍රතිරෝධී බලයක් ලැබේ. එම වස්තුන් මත තරලයෙන් ප්‍රතිරෝධී බලයක් ලැබේ. ඔතනින් නවත්තලා හොඳට අහගෙන ඉන්න. දුෂ්ශ්‍රාවීතාව ඇත්තටම බල ක්‍රියාත්මක වෙන්නේ තරල ස්තර අතරේ. හරිනේ? ඒ වුණාට අපි හිතමු පාර යන වාහනයක් කියලා. මේක ගමන් කරනකොට අවට වාතයෙන් ඒ කියන්නේ තරලයෙන් මේකට ලැබෙන්නේ නැද්ද ප්‍රතිරෝධී බලයක්? ලැබෙනවනේ. අපි අවකාශය තුල බෝලයක් ඉහළට විසි කරොත් එහෙම නැත්නම් උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන බෝලයක් ගැන හිතුවොත් අවට වාතයෙන් මෙයාට ලැබෙන්නේ නැද්ද ප්‍රතිරෝධී බලයක්? ලැබෙනවනේ. ජලය තුල චලනය වන අපි දුමු සබ්මැරින් එකක් වගේ එකක්. ඔය වගේ ජලය තුල චලනය වන සබ්මැරින් එකක් වගේ එකක්. එතකොට මේක චලනය වෙනකොට ජලයෙන් මේකට ලැබෙන්නේ නැද්ද ප්‍රතිරෝධී බලයක්? ලැබෙනවනේ. නමුත් ඇත්තටම ප්‍රතිරෝධී බලය ලැබෙන්නේ තරල වලට. වස්තු වලට ලැබෙන්නේ නැහැ. දුෂ්ශ්‍රාවී බල ලැබෙන්නේ තරල ස්තර වලට. වස්තු වලට නෙමෙයි. හැබැයි අපි දන්නවා වස්තු වලට ප්‍රතිරෝධී බලයක් ලැබෙනවා. කොහොමද වස්තුවට ප්‍රතිරෝධී බලයක් ලැබෙන්නේ? ඇත්තටම මෙන්න මේකයි. මේ වාහනය වාතය තුල තියෙන. අපට නොපෙනුනාට වාහනේ පෘෂ්ඨයයි අවට වාතයේ අණු අතරයි අන්තර් අණුක ආකර්ෂණ බල තිබෙනවා. ඒ නිසා තුනී වායු ස්තරයක් මේක වටේ තැන්පත් වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ වාහනයේටම ඇලිච්ච වායු ස්තරයක් තියෙනවා. බොහොම තුනී අණු ස්තරයක්. ඒ තුනී අණු ස්තරය වාහනය සමගම චලනය වෙනවා. එතකොට ප්‍රතිරෝධී බලය ලැබෙන්නේ ඇත්තටම වාහනයට නෙමෙයි වාහනේ වටේ ස්පර්ශ වෙලා තියෙන අණු ස්තරයට. ඒ අණු ස්තරයට ලැබෙන ප්‍රතිරෝධී බලයේ සංප්‍රයුක්තය තමයි මේ ලකුණු කරලා දෙන්නේ. එතකොට වාහනයක් සමගින් බැඳිලා චලනය වන අණු ස්තරය තියෙනවනේ. ඒක වාහනයටම තමයි දාන්නේ. අවට අණු තමයි මේ චලනය වන වායු ස්තරයට ප්‍රතිරෝධී බල දෙන්නේ. කොහොමද තේරෙන්නේ? කීයද පැහැදිලිද? දැන් අපි බෝලයක් ගත්තොත් එයා වටේට තුනී වායු ස්තරයක් තැන්පත් වෙලා තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ කොහොමද? චලනය වෙනකොට ඒ බෝලය වටේ තියෙන බෝලයත් එක්ක බැඳුණු වායු ස්තරයට තමයි ප්‍රතිරෝධී බල ලැබෙන්නේ. ඒකේ සංප්‍රයුක්තය තමයි අපි මේ ලකුණු කරන්නේ. තේරෙනවද? මේකත් තේරෙනවා. දැන් ඕගොල්ලෝ මෙහෙම බලන්න අපි වතුර භාජනයකට බේසමකට වගේ අත දාලා එළියට ගත්තොත් එළියට ගන්න මොහොතේම වගේ තුනී ජල ස්තරයක් අතේ තියෙනවා. හරිනේ? ඒක ටික වෙලාවකින් තමයි අර වේල්ලා වගේ යන්නේ. ටික ටික ඒක පහළට යනවා සමහර තැන් වලින් වේලිලා යනවා වාෂ්පීභවණය වෙනවා ඇඟිලි වලින් වතුර බින්දු චූටි චූටි වේලිලා අත වේලෙනවා. හැබැයි එළියට ගනිපු ගමන් තියෙනව නේද තුනී ජල ස්තරය. ඒ තුනී ජල ස්තරය අතට බැඳෙන්නේ අන්තර් අණුක ආකර්ෂණය නිසා. අපි වතුරට අත දාපු ගමන් තුනී ජල ස්තරය අත වටේට බැඳෙනවා. අපි ජලය තුල අත චලනය කළොත් අර තුනී ජල ස්තරය අතත් සමග චලනය වෙනවා. එතකොට ප්‍රතිරෝධී බලය ලැබෙන්නේ තුනී ජල ස්තරයට. දුෂ්‍රාවී බලය. ඒක අතත් එක්ක බෙදලා තියෙනවා. හරිද? ඒ ජල ස්තරයට ලැබෙන සඵල ප්‍රතිරෝධී බලය තමයි අපි ජලයෙන් ලැබෙන ප්‍රතිරෝධී බලය කියලා සලකන්නේ. තේරෙනවද? කියන්නේ බැරිද? ලියන්න මේක. මොකක්ද අන්තිමට ලියුවේ? තරලයෙන් ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වේ. හරිනේ? ලියන්න වෙන. වස්තුවක් තරල මාධ්‍යයක් තුල පවතින විට වස්තුවක් තරල මාධ්‍යයක් තුල පවතින විට වස්තුවේ පෘෂ්ඨය වටා ඊතා තුනී තරල ස්තරයක් තැන්පත් වේ. ඊතා තුනී තරල ස්තරයක් තැන්පත් වේ. ඊතා තුනී තරල ස්තරයක් තැන්පත් වේ. එසේ වන්නේ අන්තර් අණුක ආකර්ෂණය හේතුවෙනි. එසේ වන්නේ අන්තර් අණුක ආකර්ෂණය හේතුවෙනි. එම තුනී තරල ස්තරය වස්තුව සමගින්ම චලනය වේ. එම තුනී තරල ස්තරය වස්තුව සමගින්ම චලනය වේ. වස්තුව සමගින්ම චලනය වේ. එම තුනී තරල ස්තරය වස්තුව සමගින්ම චලනය වේ. එවිට අවට තරල ස්තර මගින්
අවට තරල ස්තර මගින් වස්තුව වටා ස්පර්ශ වී ඇති. වස්තුව වටා තැන්පත් වී ඇති. එවිට අවට තරල ස්තර මගින් වස්තුව වටා තැන්පත් වී ඇති. තරල ස්තරය මත දුෂ්‍රාවී බල ඇති කරයි. දුෂ්‍රාවී බල ඇති කරයි. දුෂ්‍රාවී බල ඇති කරයි. එම දුෂ්‍රාවී බලවල සංප්‍රයුක්තය එම දුෂ්‍රාවී බලවල සංප්‍රයුක්තය එම දුෂ්‍රාවී බලවල සංප්‍රයුක්තය තරලයෙන් ලැබෙන ප්‍රතිරෝධී බලය ලෙස සලකයි. තරලයෙන් ලැබෙන ප්‍රතිරෝධී බලය ලෙස සලකයි.